හරි. අයිබෝන් දරුවනේ අද දවසේ අපේ පන්තිය ආරම්භ කරන්න හදන්නේ පොඩි පැයකට අපි කලින් පන්තිය පටන් ගත්තා. මොකද මේ දවස්වල තියෙන කාලගුණික තත්ත්වය අයහපත් වෙන නිසා හවස් වෙනකොට අපි ටිකක් පැයකට කලින් පන්තිය ආරම්භ කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ ඔබේ අනිත් යාළුවන්ටත් පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න පුළුවන් නම් අපි පන්තිය පටන් ගැනීම ටිකක් පැයකට කලින් කරා කියන එක සමහර දරුවෝ දැනුවත් නැතුවද දන්නේ නැහැ. මම අද උදේ තමයි මැසේජ් එක දැම්මේ. හොඳයි අපි මුලින්ම කාලගුණය යහපත් වුණොත් අපි ටිකක් වැඩිපුර පන්ති කරමු. හොඳයිනේ. මුලින්ම අපි හෝම්වර්ක්ස් විදිහට දුන්නවම ඔයගලන්ට අභ්‍යාස කරන්න කියලා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියලා දුන්නා. බලන්න පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ දී ඇති පිළිතුරු අතරින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුරු තෝරන්න කියලා කියන්නේ. නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න තියෙන්නේ. පළවෙනි එක දැන් මේ හෝම්වර්ක්ස් කරලා එහෙම නැත්නම් එයාට දඬුවම් ලැබෙනවා අනවනේ. ඒ නිසා හැමෝම පිළිතුරු ලියලා තියෙන්න ඕනේ මේකට. දී ඇති වගන්ති අතරින් නිවැරදි වගන්තිය තෝරන්න කියනවා. රළු පෘෂ්ඨ මගින් සවිදි පරාවර්තනය හොඳින් සිදු කරයි කියලා කියනවා. රළු පෘෂ්ඨ මගින් සවිදි පරාවර්තනය. අපි දන්නවා රළු පෘෂ්ඨයකින් සිද්ධ වෙන්නේ විසාරී පරාවර්තනය. නේද? රළු පෘෂ්ඨ මගින් සිද්ධ වෙන්නේ විසාරී පරාවර්තනය. මේකේ පැතිවලට පරාවර්තන වෙලා යන්නේ. ඒ නිසා ඒක වැරදි. සවිදි පරාවර්තනය සිද්ධ කරන්නේ සුවඩ පෘෂ්ඨ. ඊළඟට දෙවෙනි එක බලන්න සෑම විටම පතන කෝණයේ පරාවර්තන කෝණයට සමාන නොවේ කියලා කියනවා. සෑම විටම වර්තනයේදී නම් මේ පතන කෝණයයි වර්තන කෝණයයි සමාන වෙන්නේ නැහැ. ඒකද පරාවර්තන කෝණයනේ. ආලෝක පරාවර්තනයේදී සෑම විටම පතන කෝණයේ පරාවර්තන කෝණයට සමානයි තමයි නේද? සමාන නොවේ නෙවෙයි සමානයි. ඒක තමයි හරි. ඒ ප්‍රකාශයේ වැරදි තරදර්පණයකට ලම්බකෝ පතනය වන කිරණ පරාවර්තනය නොවේ කියලා කියනවා. ලම්බකෝ පතනය වන කිරණ පරාවර්තනය වෙනවා ඒ මාර්ගයේම. හරිද? ඒ මාර්ගයේම පරාවර්තනයෙන් සිද්ධ වෙනවා. ඊට පතන කෝණය හා පරාවර්තන කෝණය සමවිතම එක සමාන වේ. ඔව්. පතන කෝණයයි පරාවර්තන කෝණයයි හැම වෙලාවෙම එක සමාන වීම සිද්ධ වෙනවා. හරිද? හොඳයි. සර් පළවෙනි එකට උත්තරේ කියන්න. ඔව් පළවෙනි එක තමයි කතා කරේ. පළවෙනි උත්තරේ 4. අංක 1 පිළිතුරු අංක 4 තමයි පිළිතුර වෙන්නේ. හරිද? පොඩක් යාළුවන්ටත් දැනුවත් කිරීම කරන්න මේ සම්බන්ධ වෙලා නැති අයට තාමත් දන්නේ නැතුන් ඉන්න වෙන සමහර විට අපි පැයකට කලින් පන්තිය ආරම්භ කළ වගේ ඒක පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් නම් සර් 3ට ඉවර කරනවද? බලමු අපි කාලගුණය යහපත් වීමත් එක්ක අපේ කැමැත්තක් තියෙනවනේ ඔයගොල්ලෝ නේද? පන්ති වැඩිපුර කරා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔව්. අයවස. ඒකනේ. අරෝස කමක් නැහැ. කමක් නැහැ සර්. ඊළඟ දෙවෙනි එක බලන්න. දෙවෙනි ප්‍රශ්නය තරදර්පණයකින් සිදුවන පරාවර්තනයට අදාළ නිවැරදි කිරණ සටහන මොකක්ද කියලා අහන්නේ. පිළිතුරු දාන්න ඔයගොල්ලන්ගේ. හොඳයි. පිළිතුරු කීපයක් ලැබෙනවා. පළවෙනි එකේ තියෙන ගැටලුව මොකක්ද? පළවෙනි රූපයේ තියෙන ගැටලුව තමයි අපිට ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. කොහොම වෙන වර්තනයක් කියලා නේද? තරදර්පණයේ වර්තනය වෙන්නේ නැහැ. ආලෝක වර්තනයක් වෙන්න බෑ. ඒක වැරදි. ඊළඟට තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එකේ විදිහට ආලෝක කිරණය ආවනම් මෙහෙම ආවනම් යන්නත් උඩ මේ මාර්ගයම තමයි. හැබැයි මේ ගිහිල්ලා තියෙන්නේ මේ මාර්ගය. ඒක වැරදි. මේක වැරදි. හරිද? හතරවෙනි එකේ බලන්න. හතරවෙනි එකේ මෙන්න මෙහෙම එකක් ගිහින් තියෙනවා ඒක හරි. හැබැයි මේ තව එකක් අර මෙහෙම කෙලින් ආපු එකක් මෙහෙම ගිහිල්ලා තියෙනවා. ඒක වැරදි. නේද? මේක වැරදි. මේක හරි. උනාට ඉතින් දෙකම හරි නෑනේ. ඒ නිසා අපිට නිවැරදි පිළිතුරක් විදිහට තියෙන්නේ මොකද්ද? පිළිතුරු අංක 2.
මෙහෙම ආවම මේ විදිහට සමාන පතන කෝණයක් හා පරාවර්තන කෝණයක් සාධමින් ගමන් කරනවා. ආලෝක වර්ධන නියම අනුගමනය කරමින් ගමන් කිරීම සිදු වෙන නිසා පිළිතුරු අංක 2 තමයි හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය දෙන්න. ඊළඟ තුන්වෙනි එක බලමු. තලදර්පණ ඉදිරියේ ඇති වස්තු වලින් සාධන ලද ප්‍රතිබිම්බ සැම විටම ඔව් හොඳයි. තලදර්පණ ඉදිරියේ සාධන ලද වස්තු මගින් ඉදිරියේ ඇති වස්තු මගින් සාධන ලද ප්‍රතිබිම්බ සැම විටම උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්බ වේ. ඒක හරි නේද? උඩුකුරුයි අතාත්වික. පාර්ශ්වික අපවර්තනයේ ලක් වෙයි. කත හරිනේ. පාර්ශ්වික අපවර්තනයට ලක් වෙනවා. වස්තු රා ප්‍රතිබිම්බ සමාන වෙයි. ඔව් ඒකත් හරි. අපි දන්නවා නේද? එමනම් ABC සියල්ලම හරි. පිළිතුරු අංක 4. තුන්වෙනි එකට උත්තරේ 4. බලන්න හතරවෙනි එක දෝංකාරය පිළිබඳ නිවැරදි වගන්තිය තෝරන්න කියනවා. දෝංකාරය පිළිබඳ නිවැරදි වගන්තිය තෝරන්න කියලා කියන්නේ නිරීක්ෂකයා හා බාධකයා අතර ඕනෑම දුරකදී සිදු වෙන්න පුළුවන්ද? බෑ නේද? නිරීක්ෂකයා හා බාධකයා අතර ඕනෑම දුරකදී සිදු වෙන්න බෑ. එතකොට ධ්වනි පරාවර්තනයේ සිදුවන සෑම විටම දෝංකාරය ඇති වෙයි. සෑම විටම දෝංකාරය ඇති වෙන්නේ නැහැ නේද? ඒකම කියන්නත් බෑ. ප්‍රතිනාදයට හේතුව දෝංකාරය නොවේ කියලා කියන්නේ. නොවේ නෙවෙයි වේ. දෝංකාරය තමයි. ධ්වනි පරාවර්තනය වැඩක් වීමෙන් ප්‍රතිනාදයේ වැඩක් විය හැකියි. ඒක හරිය නේද? ධ්වනි පරාවර්තනය වෙන එක වළක්වලා ප්‍රතිනාදය වළක්වන්න පුළුවන්. එහෙනම් හතරවෙනි එකට උත්තරේ 4. හොඳයි නේද? ගොඩක් අයගේ උත්තර නිවැරදි උත්තර එනවා. හැබැයි සැලකට දෙකක් දාන්න. ඊළඟට දැන් ධ්වනි පරාවර්තනයේ සිද්ධ වෙන සෑම වෙලාවකම දෝංකාරය ඇති වෙනවා කියලා කියන්නේ බෑ නේද? අපි මේ කතා කරන හැම වෙලාවෙම දෝංකාරය ඇති වෙන්න ඕනේ. ඒ පරාවර්තනය වෙනවමයිනේ. නේද? විවිධ මේ වගේ හැපිලා ඊළඟට පස්සේ මේ ප්‍රිස්මයක් මගින් සුදු ආලෝක වර්ණ 7කට වෙන් කිරීම සිදු වේ. මේ වගේ එළඹියගේ වැදගත් නිගමනය වන්නේ පහසුදාන කුමක්ද කියලා අහන්නේ. ඔව් මොකක්ද උත්තරේ? ප්‍රිස්මය මගින් සුදු ආලෝකයේ වර්ධනය වෙන බව. එහෙම කියන්නම බෑ. මොකද වර්ධනයක් වෙනවා තමයි. හැබැයි මේ වර්ණ 7කට යන්නේ ඒක නෙමෙයි. ඉතින් එක වෙන්න බෑ. සුදු ආලෝකයේ ශරීරයට අහිත කර බව. එහෙම එකක් කියන්නත් බෑනේ. සුදු ආලෝකයේ වර්ණ 7කින් සෑදී ඇති බව. අන්න. නේද? සුදු ආලෝකයේ වර්ණ 7කින් හැදලා තියෙන තමයි එන්නේ. ඊට පස්සේ මේකට උත්තරය 3. හරිද? තුන්වෙනි පිළිතුර. 6 වෙනි එක බලන්න. 6 පහත සඳහන් අවස්ථා අතුරින් ආලෝක වර්ධනයට අදාළ සංසිද්ධිය දැක්වෙන පිළිතුර තෝරන්න කියලා කියනවා. ආලෝක වර්ධනයට අදාළ සංසිද්ධිය දැක්වෙන පිළිතුර තෝරන්න කියලා කියන්නේ. ආලෝක වර්ධනය. සාධාරණයෙන් මුණ බැලීම පරාවර්තනය. ඉන්න වර්ධනය නෙමෙයි. ඊළඟට එහෙනම් ඒ තියෙන උත්තර ගන්න බෑ. එහෙනම් අපිට 1යි 4යි අයින් කරන්න පුළුවන් පළවෙනි ප්‍රකාශය බලපුවම. එහෙනම් දැන් 50-50 අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. 2ද 3ද. විදුලි කුට්ටියක් තුලින් ආලෝකය නැවී ගමන් කිරීම හරි. ඒක හරි. ඊළඟට ඔව්. බලමු බහුරූපේක්ෂය මගින් බහු ප්‍රතිබිම්බ ඇතිවීම. ඒක පරාවර්තනය නේද? C එක ජල බඳුනකට දැමූ පැන්සලක් කැඩී ඇත්තාක්සේ බැලීම. ඒක වර්තනය. එතකොට B සහ C වර්තනය. D එක බහුරූපේක්ෂය මගින් ඒක පරාවර්තනය. එහෙනම් උත්තරය B හා C පමණයි. උත්තරය 2. නේද? 6 වෙනි එකට පිළිතුර වෙන්නේ අංක 2. දෙවෙනි ප්‍රශ්නේ බලමු. ආලෝක පරාවර්තනය සම්බන්ධ පහසුකම් මාතෘකා කෙටියෙන් පැහැදිලි කරන්න කියනවා. පතන කිරණය. කියන්න බලන්න කවුරු හරි පතන කිරණය කියන්නේ මොකක්ද කියලා? ආලෝක වර්ධනයේදී පළමු මාධ්‍ය තුලින් පැමිණෙන ආලෝක කිරණ. ඔව් පළමු මාධ්‍ය තුලින් පැමිණෙන ආලෝක කිරණය නේද? ආලෝක කියන්නේ වර්ධනය හෝ පරාවර්තනය කියන දෙකේම තියෙනවා පතන කිරණය. ඉතින් අපිට එහෙම කියන්න අවශ්‍යම නැහැ. එමන කියන්න කිසියම් මාධ්‍යයක් තුලින් පැමිණෙන ආලෝක කිරණය තමයි පතන කිරණය. ඊළඟට පරාවර්තන කිරණය කියන්නේ මොකක්ද? ඔව් කියන්න බලන්න. සංදීප පරාවර්තන කිරණය. ඒෂාන් කියන්න බලන්න. අපිදු ආලෝක පරාවර්තන කිරණය නෙවෙයි. අහන්න.
පරාවර්තන පෘෂ්ඨයේ වැදී ආපසු හැරී ගමන් ගන්නා කිරණය. ආලෝක පරාවර්තන පෘෂ්ඨයේ වැදිලා ආපසු හැරිලා ගමන් ගන්නා ආලෝක කිරණය. හරි. ඊළඟට අභිලම්බය. මොකද්ද? පතන ලක්ෂයේදී අතුරු මුහුණුදක ලම්බ වූ අන්තිම ලබන රේඛාව. නහරි. පතන ලක්ෂයේදී අතුරු මුහුණතට එහෙම නැත්නම් පරාවර්තන මුහුණත කිව්වත් හරි අන්තිම ලබන ලම්බක රේඛාව තමයි අභිලම්බය කියලා කියන්නේ. ඊළඟට පතන කෝණය. මොකද්ද පතන කෝණය කියන්නේ? පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණ. ඔව් පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණයෙන් තමයි පතන කෝණය කියලා කියන්නේ. ඊළඟට පරාවර්තන කෝණය. ඔව් චන්න කියන බලන්න. පතන පරාවර්තන කෝණය සමෝදී හොඳ. කියන්නේ කොහොමද? අභිලම්බයත් පරාවර්තන කිරණයත් අතර පවතින කෝණය. ඔව් අභිලම්බයත් පරාවර්තන කිරණයත් අතර පවතින කෝණයට අපි කියනවා පරාවර්තන කෝණය කියලා. පැහැදිලිනේ? හොඳයි. ඊළඟට මහල් කීපයකින් යුක්ත ශාලා එකිනෙකට ආසන්නව පිහිටා ඇති පාසලක පන්ති කාමරවල ඔබ තියනවලු. මොන බලන්නකෝ මේ කියන කතාව. ඔයගොල්ලෝ උත්තරේ කියන බලන්න මුලින්ම. මතර ඔයගොල්ලෝ ගෲප් එකේ හදලා තුන කවන්නේ නැහැ. ඔන්න මේ ඉතින් ඔගේ වොන්න ඉස්කෝලේ තියෙනවා මේ වගේ අටතු කීපයක ගොඩනැගිල්ලක්. ඒ ආසන්නයේම තවත් ගොඩනැගිල්ලක් තියෙනවා මේව තට්ටු කීපයක් සමන්විත. නැගිටම මේ ගොඩනැගිල්ලේ 15 ඉන්නවා 10 වසර B පන්තිය. හරිද? මේ ගොඩනැගිල්ලේ උඩම ඉන්නවා 9 වසර B පන්තිය. හරිද? දැන් මේ 9 වසර B පන්තියේ අය කෑ ගහන සද්දේ ඇහෙනවා මෙන්න මේ 10 B පන්තියේ අයට හරියට නිකන් මෙන්න මේ පන්තියේ ඉන්නවා වගේ. ඒ පන්තියේ ළමයි කෑ ගහන්න මෙතන ඉන්න 9 ඒක කිව්වෝ. 9 ඒක 9 ළමයි කෑ ගහන්නේ. හරිද? එතකොට මේ 9 B එකේ ළමයි තමයි කෑ ගහන්නේ. එතකොට ඒ සද්දේ මම කියන්නේ තරහ ඉස්කෝලේ මොනේ? කොල්ලම කියන්නේ දැන් 9 B එකේ ළමයි කෑ ගහන සද්ද මේ හරියට ඇහෙනවා. ඉතින් මේගොල්ලෝ බලනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි මොකද්ද වෙලා තියෙන්නේ? මෙතනින් යන ධ්වනි තරංග මෙන්න මේ දික්තිය විතර මේට පරාවර්තනය වෙනවා. ආයෙ මේට පරාවර්තනය වෙනවා. ආයෙ මේට පරාවර්තනය වෙනවා. මෙන්න මේට එනවා. එහෙනම් මොකක්ද හේතුව? ධ්වනි පරාවර්තනය තමයි හේතුව වෙන්නේ. එහෙම නේද? ධ්වනි පරාවර්තනය නිසා තමයි මේ සංසිද්ධිය වෙලා තියෙන්නේ. මොකද සිදුවීමක ප්‍රතිඵලයක්ද කියලා අහනවා. ධ්වනි පරාවර්තනයේ ප්‍රතිඵලයක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නයට යමු. ශිෂ්‍යයෙකු විසින් රාත්‍රී කාලයේදී මාළු ටැංකියක පතුර නිරීක්ෂණය කරා. මාළුවා ඉසිලා පෙන්නනවා. නේද? විදුලි පන්දමක් එල්ල කරා. නමුත් ආලෝකයේ අපේක්ෂිත ස්ථානයට ගෙල්ලේ නොවු අතර ජල පෘෂ්ඨය අසලදී නැමීමකට ලක් වුණාලු. විද්‍යාත්මකව පැහැදිලි කරන්න කියලා කියන්නේ. මොකක්ද ඒක? යා මාළු ටැංකියක් හදාගෙන ඉඳලා මාළු ටැංකියේ මාළු ඉන්නවනේ. නැත්නම් මාළු ටැංකියක් නැහැ නේ. මෙයා රාත්‍රී කාලේදී මේ ටෝච් එකක් දාලා දෙනවා මේකට. ඒ කියන්නේ එල්ල කරනවා දාගෙන. එතකොට මේ ආලෝකය මෙහෙම අර ගමන් කරන්නේ කෙලින්ම ගමන් කරලා නැහැ මේ පොඩ්ඩක් නෙවෙයි ලැබිලා ඉන්නේ. කෙලින්ම කියන්නේ මේ මෙන්න මේ ඉන්නවා. මොකක්ද මේ නවතර වෙලා තියෙන්නේ? ජල පෘෂ්ඨයේදී ආලෝකය ඔව් ජල පෘෂ්ඨයේදී ආලෝකය වර්තනයට ලක් වීම නිසා නැත්නම් විරල මාධ්‍යයක ඉඳන් ගාහන මාධ්‍යයකට යනකොට සංදීප දාලා තියෙන පිළිතුර විරල මාධ්‍යයක සිට ගාහන මාධ්‍යයකට යනකොට ආලෝකය වර්තනයට ලක් වීම නිසා නැත්නම් එක් පාරදර්ශක මාධ්‍යයක සිට තවත් පාරදර්ශක මාධ්‍යයකට යාමේදී ආලෝකය මොකද වෙලා තියෙන්නේ වර්තනයට
ලක්වීම නිසා කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? හොඳයි. ඔන්න ඔය ටික තමයි මම ඔයගලන්ට හෝම්වර්ක්ස් විදියට ලබා දුන්නේ. එතකොට අපි එhmenan අපේ පාඩමට යමු. අපේ සරල යන්ත්‍ර සම්බන්ධයෙන් තමයි කතා කරමින් හිටියේ. මේ පාඩම ගැන මම මූලික වශයෙන් පැහැදිලි කිරීමක් ඔයගලන්ට කරා. ටිකක් ළමයි බය පාඩමක් තමයි මේ සරල යන්ත්‍ර පාඩම. එහෙම වුණාට බය වෙන්න දෙයක් නැහැ. බොහොම ලේසි. භෞතික විද්‍යාව කියලා කියන්නේ හරිම ලේසි කොටසක්. ඒ නිසා බය වෙන්න දෙයක් නැත්තේම නෑ. මේක බොහොම ලේසි කොටසක්. නිතරම ප්‍රශ්න එන කොටසක්. ඒ වගේම 9 වසරේදී විතරක් නෙවෙයි. හොඳයි. ඔක්කොම හරි කියලා තියෙනවා. නේද? එහෙම නැත්නම් ඉතින් දන්නවනේ පන්තියේදී නේද? ඉන්ටර්වියු එනවා. ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරි. තරමේ 10-11 දී වැදගත් වෙන මූලධර්ම කීපයක් මෙතනදී අපි සාකච්ඡා කිරීම කරනවා. ඒ නිසා ඉතාමත් වැදගත් පාඩමක් තමයි සරල යන්ත්‍ර කියලා කියන්නේ. අපි කලින් දවසේ සරල යන්ත්‍ර පාඩම ආරම්භ කරා. එතකොට ඒකේ මෙන්න මේ රූපය තමයි ඔයගලන්ට මම දුන්නේ. නමුත් අපි පැහැදිලි කිරීම කරේ නැහැ. එතකොට ඒ රූපයේම දැන් අපි කිව්වා මෙතන ආයාසය දරය සහ භාරය කියලා කොටස් තුනක් තියෙනවා සරල යන්ත්‍රයක. ලීවර සම්බන්ධව අපි කතා කරේ. ඒතර ලීවර සරල යන්ත්‍ර වර්ග කීපයක් ගැන නම් කරා. ඊට පස්සේ ලීවර තමයි මූලික වශයෙන් අපි කතා කරන්නේ. ලීවර කියන අනුමාත්‍රිකාව යටතේ තමයි අපි මේ කොටස රූපය ඇඳේ. ඒතර ආයාසය කියන්නේ දැන් ලීවරයකින් කාර්යයක් කරගන්න නම් අපි මොකක් හරි බලයක් ඒකට යොදන්න ඕනේ. අන්නේ බලයට තමයි අපි කියන්නේ මොකද්ද? ආයාසය කියන්නේ. එහෙනම් ආයාසය කියන්නේ බලයක් නේද? බලයක් කියන්නේ දෛශික රාශියක්ද අදිශ රාශියක්ද? දෛශිකද අදිශද? දෛශික රාශිය. දෛශික රාශියක් නේද? නිශ්චිත දිශාවක් සහිතයි. එහෙනම් මෙන්න බලන්න පහළ දිශාවට තමයි මෙතනදී ක්‍රියාත්මක වෙලා ආයස. සමහර ලීවර වල ඉහළට ආයාසය ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා. හරිද? දැන් මෙතනදී ආයාසය පහළ දිශාවට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට භාරය කියලා කියන්නේ බලයක් තමයි. එතකොට මේ ආයාසයේ දෙන ලක්ෂ්‍යය මේකනේ භාරයේ දෙන ලක්ෂ්‍යය මෙන්න මෙතන. ඒක ලක්ෂ්‍යය. මෙන්න මේ බරක් කියලා දෙන තමයි මේ භාරය කියන ලක්ෂ්‍යය ඇති වෙන්නේ. එතකොට ඒකත් පහළට ක්‍රියා කරන්නේ භාරය කියන බලයක් එතනත් බලයක් දෛශිකයක්. ඊළඟට තියෙනවා විතර ධාරය. ධාරය කියලා කියන්නේ මොකද්ද? අර ලීවරය කරකැවෙන ස්ථානය. ලීවරයක් කරකැවෙන ස්ථානයේ තමයි මොකක්ද අපි දරය කියලා කියන්නේ. ඒතර දරය කියන්නේ දෛශික රාශියක් නෙවෙයි. ඒක ලක්ෂයක් විතරයි වෙන්නේ. මෙන්න මේ ලක්ෂය. ඒතර බලන්න ආයාසයයි දරයයි භාරයයි. මේ කියන ලක්ෂ තුනම තියෙන්නේ මෙන්න මේ ලීදන්න මත. ඒතර මේ ලීදන්න තමයි එවනත යකඩ දන්න තමයි අපි මෙතන ලීවරයක් විදිහට සලකන්නේ. මේවා ලීවරයේ ආධාරක මිසක් මේ කොටස් ඒවා අයිති දේවල් නෙමෙයි. ඒතර මේක තමයි ලීවර. තේරුණාද? හරි. එතකොට දැන් මේ දරය තියෙනවනේ. දරයේ සිට ආයාසයට තියෙන දුරට අපි කියනවා මෙන්න මේ දිගට අපි කියනවා ආයාස බාහුව කියලා. ආයාස බාහුව. ඔයගොල්ලන්ගේ අවසානයේට රූපය ඇදලා තියෙන එකේ ආයාස බාහුවක් ලකුණු කරන්න. හරිද? ඊළඟට භාරයේ සිට දරයට තියෙන දුරට අපි කියනවා භාර බාහුව කියලා. භාර බාහුව. අනේ දෙක ලකුණු කරගන්න. මේ දෙක ලකුණු කරලා තිබුණේ නෑනේ. ආයාස බාහුවයි භාර බාහුවයි. ඒ කලින් දවස් සම්බන්ධ වෙච්ච නැති දරුවෝ ඉන්නවා නම් සටහන ලියාගෙන ඇති සමහර විට නැත්තම් මේ ටික ඉක්මනින් සටහන් කරගන්න. හරි. අපි දැන් මේ එකින් එක පැහැදිලි කරගෙන ඊට පස්සේ අපේ ගණනය කිරීම වලට යමු. මුලින්ම ලියන්න ආයාසය කියලා. පළවෙනි තමයි ආයාසය.
මේක සර් අපි ආයාස බහුව කියලා ලියා ගන්න ඕනේ. ඔව් ආයාස බහුවයි බාර බහුවයි ලකුණු කරගන්න රූපේක. ආයාසය කියන එකට ඉෆෝර්ට් කියලා තමයි කියන්නේ. ඉෆෝර්ට් කියන එකෙන් අපි E අකුර ලබා දෙනවා ආයාසයට. වරහන් ඇතුලේ E අකුර දානවා. ඉෆෝර්ට්. ඉෆෝර්ට් එක. හරිද? ඒ ඉදිරියෙන් ලියමු ආයාසය කියන එක ඉදිරියෙන් ලියන්න. සරල යන්ත්‍රයේ වෙත බාහිරින් ලබා දෙන බලය. Sir, I can go. සරල යන්ත්‍රයේ වෙත බාහිරින් ලබා දෙන බලය ආයාසය ලෙස හඳුන්වයි. සරල යන්ත්‍රයේ වෙත බාහිරින් ලබා දෙන බලය ආයාසය ලෙස හඳුන්වයි. සර් සරල යන්ත්‍ර වෙත බාහිරින් ලබා දෙන බලය ආයාසය ලෙස හඳුන්වයි. ඊළඟට ලියන්න දෙවෙනි එක භාරය. දෙවෙනි එක තමයි භාරය. භාරයට අපි අක්ෂරයක් දෙනවා load එක කියන එකෙන් L capital L load. ඉදිරියෙන් ලියන්න load එක කියන එකෙන් සරල යන්ත්‍රයේ මගින් මැඩ පැවැත්වෙන බලය. සරල යන්ත්‍රයේ මගින් මැඩ පැවැත්වෙන බලය භාරය ලෙස හඳුන්වයි. සරල යන්ත්‍රයේ මගින් මැඩ පැවැත්වෙන බලය භාරය ලෙස හඳුන්වයි. එතන මේ තමයි මැඩ පැවැත්වෙන බලය. උස්සන හෝ පෙරලන හෝ මොකක් හරි එකක් තමයි මැඩ පැවැත්වෙනවා කියලා කියන්නේ. හරිද? තුන්වෙනි එක මේ තුන්වෙනි එක තමයි දරය. දරයට අපි ෆල්ක්‍රම් කියලා කියන්නේ. ෆල්ක්‍රම් කියන එකෙන් F අකුර දානවා. දරයට. හරිද? දරය ෆල්ක්‍රම්. හරි. එයාට දෙලියන්න දරය යට දෙලියමු. සරල යන්ත්‍රයේ කරකැවෙන ස්ථානය. සරල යන්ත්‍රයේ කරකැවෙන ස්ථානය මොකක්ද සර්? සරල යන්ත්‍රය කරකැවෙන ස්ථානය. සරල යන්ත්‍රයේ කරකැවෙන ස්ථානය දරය ලෙස හඳුන්වයි. සරල යන්ත්‍රයේ කරකැවෙන ස්ථානය දරය ලෙස හඳුන්වයි. කරකැවෙනවා කියන්නේ දැන් අපි හිතමු මේක එකක් කියලා. දැන් මේව තිබ්බොත් සරල යන්ත්‍රයක් නෙමේක. එතකොට මේකෙන් මේ මුස්සනකොට මෙන්න මේ හරිය නේද කරකැවෙන්නේ මේ. මේ හරියනේ. එතන මෙතන මොකක් හරි බාරයක් කියලා අපිට මේ බලය යොදනකොට මේක කරකැවෙන්නේ මෙතන. ආනේ හරිය තමයි දරය කියලා කියන්නේ. සරල යන්ත්‍රය කරකැවෙන ස්ථානය දරය ලෙස හඳුන්වයි. හතරවෙනි එක තමයි ආයාස බාහුව. ඉදිරියෙන් ලියන්න ආයාස බාහුව ඉදිරියේ සරල යන්ත්‍රයක ආයාසයත් දරයත් අතර
සරල යන්ත්‍රයක ආයාසයත් දරයත් අතර දිග ආයාසයත් දරයත් අතර දිග ආයාස බාහුවයි පස්වෙනි එක තමයි බාර බාහුව සර් හතරවෙනි එක ආපහු කියන්න. හතරවෙනි එක තමයි සරල යන්ත්‍රයක ආයාසයත් දරයත් අතර දිග ආයාසයත් දරයත් අතර දිග ඊළඟට බාර බාහුව කියන්නේ සරල යන්ත්‍රයක බාරයත් දරයත් අතර දිගයි. සරල යන්ත්‍රයක බාරයත් දරයත් අතර දිගයි. මෙතන බාරය කියන්නේ ලක්ෂයනේ. ඒ ලක්ෂ දෙක අතර දිග. බාරයත් දරයත් අතර දිගයි. හරි. දැන් ඔන්න අපි මූලික කරුණු ටික හඳුනාගත්ත ලීවර් එක තියෙන. පොදුවේ සරල යන්ත්‍ර ගැන තමයි කිව්වේ. නමුත් ලීවරයක් කරදේ තමයි මේක කතා කරන්නේ. හරිද? දැන් ඔන්න හිතන්න මේ ඔන්න එක ලීවරයක් තියෙනවා මේ නිව්ටන් 500ක භාරයක් ඔසවන්න නිව්ටන් වලින් බර කියන්නේ නේද? අපි ආයාසයේ විදියට දාන්න ඕන මේකට නිව්ටන් 700ක්. හරිද? මේක මම ගන්නවා A කියන සරල යන්ත්‍රය. ඊළඟට තවත් සරල යන්ත්‍රයක් තියෙනවා B කියලා. ඒකේ නිව්ටන් 500ක බරක් ඔසවන්න දාන්න ඕන මේකට ආයාසය. ආයාසය කියන්නේ අපි බාහිර කරන කාර්යනේ. ආයාසය දාන්න ඕන නිව්ටන් 200. එතකොට බලන්න එකම බර නිව්ටන් 500 700ක් දාලා මෙතනින් ඔසවන්න දෙන්නේ. මේ සරල යන්ත්‍රයේ මොකද වෙලා තියෙන්නේ? නිව්ටන් 200ක් දැම්මම මේ බාරය එසෙනවා. හරි කාර්යය සිද්ධ වෙනවා. එතකොට මෙතන වාසි වෙන්නේ වාසිදායක සරල යන්ත්‍රය වෙන්නේ A එකද B එකද? B එක. ඔව්. B එක වාසිදායකයි. අපි පොඩි බලයක් ලොකු බරක් තල්ලු කරගන්න මොකක් හරි ඔසවන්න හරි මොකක් හරි කරන්න පුළුවන් කාර්යය කරගන්න. නමුත් ඒකේ මොකක්ද වෙලා තියෙන්නේ? අපි ලොකු බලයක් යොදලා පොඩි බලයක් තමයි වැඩ පවත්වන්නේ. ඒ කියන්නේ මේ වගේ වාසියක් නැහැ. මේ වගේ එකක් තමයි වාසි සාගත වෙන්නේ. එහෙනම් අපි සරල යන්ත්‍රයේ වාසි සාගත විදිහට හදා ගන්න ඕනේ. නේද? නැත්නම් ඉතින් අපිට සරල යන්ත්‍ර ඕනේ නැහැ. නිකන් ඊට වඩා හොඳයි නේ ගිහිල්ලා. නේද? 500ක් දාලා තල්ලු කරන්න පුළුවන් මේකනේ. 700ක් දාලා තල්ලු කරන්නේ. ඒ හින්දා අපිට එවනම් සරල යන්ත්‍රයක තියෙනවා වාසියක්. මේකට අපි කියනවා යන්ත්‍රයක් නිසා යාන්ත්‍ර වාසිය කියනවා. හරිද? යන්ත්‍රයක තියෙන යාන්ත්‍ර වාසිය. ඔන්න අපි ඊළඟට කතා කරන්නේ මෙන්න මේ යාන්ත්‍ර වාසිය ගැන. යාන්ත්‍ර වාසිය. හරිද? දැන් අපි අර මූලික ලක්ෂණ ටික අපි මතකයේම තියාගන්න ඕනේ. එතන ආයාසය ඊළඟට මේක දරය එතන ලක්ෂ්‍ය බාරය. හරිද? ඊළඟට මෙතන ආයාස බාහුව එතන බාර බාහුව. හරි. එතකොට අපිට කොච්චර ආයාසයක් යොදලා කොච්චරක බාරයක් මැඩපවත්වන්න පුළුවන්ද කියන එක තමයි යන්ත්‍රයක යාන්ත්‍ර වාසිය මගින් අපි බලන්නේ. තේරුණාද? කොයිතරම් ආයාසයක් යොදලා කොයිතරම් බාරයක් මැඩපවත්වන්න පුළුවන්ද කියන්නේ.
එහෙම අපිට ගන්න පුළුවන් එතකොට මේක යාන්ත්‍ර වාසිය. යාන්ත්‍ර වාසිය කියන එක අපි ගන්න පුළුවන්. යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. භාරය බෙදීම ආයාසය. හරිද? ඒ කියන්නේ ආයාසයෙන් කී ගුණයක භාරයක් වැඩ පවත්වන්න පුළුවන්ද කියන එක තමයි යාන්ත්‍ර වාසිය මගින් ප්‍රකාශ වෙන්නේ. තේරුණාද? එතකොට මේ යාන්ත්‍ර වාසිය හදනකොට දැන් අපි හිතමු මෙතන නිව්ටන් 500ක් තිබුණේ. අපි මෙතනට යොදනවා නිව්ටන් 100ක්. නිව්ටන් 100ක් දාලා තමයි අපි මේක වැඩ පවත්වන්නේ. එතකොට මේකේ යාන්ත්‍ර වාසිය කීයක් දෙන්නේ? භාරය නිව්ටන් 500යි. ආයාසය නිව්ටන් 100යි. නිව්ටන් වලට නිව්ටන් කැපිලා යනවා. මේ බිඳුවක බිඳුවක් කැපිලා ගියාම යාන්ත්‍ර වාසිය එන්නේ 5යි. නේද? ඒ කියන්නේ අපි යොදන ආයාසය වගේ 5 ගුණයක භාරයක් අපිට පුළුවන් මේ යන්ත්‍රයෙන් මැඩ පවත්වන්න. හරිද? අපි යොදන ආයාසය 1යි නම් ඒ වගේ 5 ගුණයක භාරයක් මැඩ පවත්වන්න පුළුවන් කියන එක තමයි අපිට මෙතනදී යාන්ත්‍ර වාසිය මගින් කියවෙන්නේ. පැහැදිලිද? දැන් අපි අර යාන්ත්‍ර වාසියක් අඩු එකක් ගමුකෝ. එහෙම එකක් ගත්තොත් මෙතන 1000ක එකක් නිව්ටන් 1000ක එකක් වැඩ පවත්වන්න අපි දාන්න ඕන නම් නිව්ටන් 3000ක්. මෙහෙම එකක් ගත්තොත් මේකේ යාන්ත්‍ර වාසිය කොහොමද එන්නේ? එතකොට එන්නේ භාරයෙන් උඩින් තියෙනවනේ 1000 බෙදන්න තියෙනවා 3000යි. නිව්ටන් දෙවියන් කැපිලා ගියාම මේ විදිහෙන්. එතකොට අපි එකක භාරයක් මැඩ පවත්වන්න 3 ගුණයක්. ඒ වගේ 3 ගුණයක ආයාසයක් කරනවා. ඒක අවාසි. මේක අවාසි. ඒ කියන්නේ යාන්ත්‍ර වාසියගේ එකට වඩා අඩුයි. දැන් මෙතන එකට වඩා අඩු එකක් ඉන්නේ 0.3 එකක් නෙවෙයි. යාන්ත්‍ර වාසිය එකට වඩා අඩුයි කියලා කියන්නේ ඒ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අපහසුයි කියන එක. හරිද? වැඩි ආයාසයක් යොදන්න ඕනේ කියන එක. ඒතර ඒවා හොඳ නැහැ. යාන්ත්‍ර වාසිය එකට වඩා වැඩි කියලා කියන්නේ දැන් මෙතන 5 කියලා කියන්නේ එකට වඩා වැඩි එකක්නේ. එකට වඩා වැඩි කියලා කියන්නේ ඒ යන්ත්‍රය හොඳ යන්ත්‍රයක්. අපිට වාසි සහගත පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් යන්ත්‍රයක් කියන එක තමයි යාන්ත්‍ර වාසිය එකට වඩා වැඩි කියන එකේ තේරුම. තේරුණාද? හැමෝටම තේරුණාද මම කියපු එක? දරුවෝ ආයි පාරක් කියලා දෙන්න. නැවත පාරක් මම කියන්නම්. දැන් මෙතනදී කියන්නේ මොකද්ද? අපි යාන්ත්‍ර වාසිය කියලා මෙතනදී ගන්නේ අපි දැන් ආයාසය කියන එක පැහැදිලිද? ආයාසය කියන්නේ මොකද්ද? යන්ත්‍රයක් වෙත බාහිරින් අපි කාර්යයක් කරනකොට සරල යන්ත්‍රයකින් කාර්යයක් කරගන්නකොට එතන කාර්ය කරගන්න අපි පිටින් යොදන්න ඕන බලය. දැන් අපි විසින් යොදන්න ඕන බලය. තේරුණාද? දැන් මෙතන මේ ආයාසය යොදන්නේ මෙතන මනසේ මේ ඔයගොල්ලෝ ආයාසය යොදන්න විතරක් නෙවෙයි. ඕනම තමයි ආයාසය යොදන්නේ. හරිද? එතකොට ඔයගොල්ලෝ මෙතන නිව්ටන් 100ක ආයාසයක් යොදනවා. හරිද? නිව්ටන් 100ක ආයාසයක් යොදලා තමයි මේ ගල තල්ලු කරන්න හදන්නේ. ගල කැටයක් කියලා දාන්නකො 500ක ගල කැටයක්. එතකොට ඔයගලන්ට පුළුවන් නිව්ටන් 100ක ආයාසයක් යොදුවම අර 500ක් වන ගල් කැටේ තල්ලු කරගන්න පුළුවන්. තේරුණාද? එතකොට යොදනු ලබන ආයාසය වගේ කී ගුණයක භාරයක් තල්ලු කරාද? යෙදුවේ 100 නම් මේ භාරය 500 නම් කී ගුණයක භාරයක් තල්ලු කරාද? 5 ගුණයක. 5 ගුණයක භාරයක් තල්ලු කරා. එතකොට වාසි නැද්ද? අපිට කාර්ය පහසු නැද්ද? පහසුයි. පහසුයි. කාර්ය පහසු වුණා. එහෙනම් වාසියක් තියෙනවා. ඒ යන්ත්‍රයේ වාසියක් තියෙනවා. හරිද? දැන් මේ යන්ත්‍රය බලන්න. දැන් ඒක හරියට මේ 5 ගුණයක වාසියක් ආව කියන එක පැහැදිලි. දැන් මේ යන්ත්‍රය ගත්තොත් නිව්ටන් 1000ක එකක්. අයන 500 ගමු. ඔන්න මම අරකම ගන්නවා 500ම ගන්නවා. ඒ බලමු 500ම මේ වැඩ පවත්වන්න මට මෙතනට ඕන නිව්ටන් 1500. හරිද? නිව්ටන් 500ක බරක් තල්ලු කරන්න නිව්ටන් 1500ක් මෙතනදී අපිට යොදන්න සිද්ධ වෙනවා ආයාසය විදිහට. ඔන්න. හරිද? මෙතනින් යොදන එක කියනවා ඔන්න දැන් නිව්ටන් 1500ක් යොදන්න ඕන.
හරිද? දැන් නිව්ටන් 500 එකකට අල්ලු කරන්න 1500 ක් කියලා දානවා. එතකොට මෙතන යාන්ත්‍ර වාසිය කියන්නේ යාන්ත්‍ර වාසිය එන්නේ මෙතන භාරය 500යි. ආයාසය 1500. තකියද? නිව්ටන් වලින් කැමරා ගියා පස්සරක් එකයි පස්සරක් තුනයි. එතකොට 3න් 1යි. 3න් 1යි කියන්නේ එක 3න් බෙදුවා කීයද? 0.10ට 3 වරක් 3යි. ආපහු එකක් ඉදිරි ආයෙත් 3යි ඔහොම යන්නේ. එතකොට බලන්න 0.3යි 3යි. තේරුණාද? ඒ කියන්නේ යාන්ත්‍ර වාසිය දශම ගානකට ගිහිල්ලා. මෙතන තියෙනවා 5 ගුණයක්. එතකොට මේ වගේ අවස්ථාවකදී යාන්ත්‍ර වාසිය එකට වඩා අඩුයි. එකට වඩා අඩුයි. එකට වඩා අඩුයි කියන්නේ අපිට යන්ත්‍රය හරි අමාරුයි ක්‍රියාත්මක කරන්න නේද? ඒ පොඩි බරක් ඔස්සන්න ලොකු ආයාසයක් දෙන්න වෙනවා. යාන්ත්‍ර වාසිය එකට වඩා වැඩි නම් ඒ කියන්නේ ඒක කාර්ය පහසු කරන යන්ත්‍රයක් විදිහට අපිට සලකන්න පුළුවන්. දැන් තේරුණාද? තවත් තේරුම් නැත්නම් අහන්න ප්‍රශ්න. පැහැදිලිද? ඈ? උත්තර. එහෙනම් අපි ලියමු. යාන්ත්‍ර වාසිය යටතේ ලියන්න. සරල යන්ත්‍රයක් ඒ මාතෘකාව එකද? ඔව් මාතෘකාවේ යාන්ත්‍ර වාසිය. යටතේ ලියන්න සරල යන්ත්‍රයක් මගින් සරල යන්ත්‍රයක් මගින් මොකද්ද සර්? සරල යන්ත්‍රයක් මගින් යොදනු ලබන ආයාසය මෙන් යොදනු ලබන ආයාසය මෙන් යොදනු ලබන ආයාසය මෙන් කී ගුණයක භාරයක් යොදනු ලබන ආයාසය මෙන් කී ගුණයක භාරයක් මැඩ පැවැත්විය හැකිද යන්න කී ගුණයක භාරයක් මැඩ පැවැත්විය හැකිද යන්න මැඩ පැවැත්විය හැකිද යන්න යාන්ත්‍ර වාසිය ලෙස හඳුන්වයි. යාන්ත්‍ර වාසිය ලෙස හඳුන්වයි. එහෙම නැත්නම් අපිට මේක කියන්න පුළුවන් සරල යන්ත්‍රයක භාරය හා ආයාසය අතර අනුපාතය. භාරය සහ ආයාසය අතර අනුපාතය තමයි යාන්ත්‍ර වාසිය කියලා කියන්න පුළුවන්. වරහන් තුල මේක ලියාගන්න. ATM මේක කියන්නත් පුළුවන්. හරිද? සරල යන්ත්‍රයක භාරය සහ ආයාසය අතර අනුපාතය තමයි යාන්ත්‍ර වාසිය කියලා කියන්නේ. ඊළඟට ලියන්න යාන්ත්‍ර වාසිය සෙවීම සඳහා පහත දැක්වෙන සමීකරණය යාන්ත්‍ර වාසිය සෙවීම සඳහා පහත දැක්වෙන සමීකරණය යන්ත්‍ර වාසිය සෙවීම සඳහා පහත දැක්වෙන සමීකරණය යොදාගත හැකියි. පහත දැක්වෙන සමීකරණය යොදාගන්න. වෙන සමීකරණය ලියලා කොටු කරගන්න. අපිට දැන් ඉදිරියේදී ගොඩක් වෙලාවට ඕන වෙන එකක් යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. දැන් රූපයක් තන ගන්න ඕනද? රූපය ඉස්සරහින් ඉන්න ඕනේ යන්නේ. භාරය L කියන්නේ ආයාසයට E. L බෙදීම E කියලා දුන්නත් යාන්ත්‍ර වාසිය තමයි.
හරි. ඊළඟට ලියන්න තර්කණයක් දාලා යාන්ත්‍රවාසිය සඳහා ඒකකයක් නොමැත. කියප එකයි කියන්නකෝ. යාන්ත්‍රවාසිය සඳහා ඒකකයක් නොමැත. යාන්ත්‍රවාසිය සඳහා ඒකකයක් නොමැත. ඇයි ඒකකේ නැහැ මේ කැපිටල් වනේ. ඊළඟ තරලක් දාලා ලියන්න. යාන්ත්‍රවාසිය එකට වඩා වැඩි නම් යාන්ත්‍රවාසිය එකට වඩා වැඩි නම් යාන්ත්‍රවාසිය එකට වඩා වැඩි නම් එම යන්ත්‍රය මගින් කාර්ය කිරීම පහසු වේ. එම යන්ත්‍රය මගින් කාර්ය කිරීම පහසු වේ. හරිද? යාන්ත්‍රවාසිය එකට වඩා වැඩි නම් ඒකෙන් කාර්ය කරන්න පහසු වේ. එකට වඩා අඩු වෙනම් ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් නම් තියෙන්නේ කාර්ය කරන්න අපහසු වෙන්නේ. අපහසු. ඊළඟ තරමක දාලා ලියන්න. යාන්ත්‍රවාසිය එකට වඩා අඩු නම් එම යන්ත්‍රයෙන් කාර්ය කිරීම අපහසුය. යාන්ත්‍රවාසිය එකට වඩා අඩු නම් එම යන්ත්‍රයෙන් කාර්ය කිරීම අපහසුය. හරිද? කාර්ය කරන්න අපහසුයි. හරි අපි පොඩි විසඳුම් ටිකක් ගමු කීපයක්. ලියන්න ප්‍රශ්නයක්. ලීවරයක් මගින් මොකද්ද සර්? ලීවරයක් මගින් නිව්ටන් 500ක භාරයක් ලීවරය මගින් නිව්ටන් 500ක භාරයක් එසවීම සඳහා නිව්ටන් 100ක ආයාසයක් යොදවනු ලබයි. ලීවරයක් මගින් නිව්ටන් 500ක භාරයක් එසවීම සඳහා නිව්ටන් 100ක ආයාසයක් යොදවනු ලබයි. ලීවරයේ යාන්ත්‍රවාසිය සරයි. ලීවරයේ යාන්ත්‍රවාසිය සරයි. දැන් පොඩි රූපයක් ඇඳලා මේක බලන්න පහසු වෙනවා. එතකොට බලන්න දැන් යෙදුව ආයාසය නිව්ටන් 100යි. භාරය කොච්චරද? නිව්ටන් 500යි. යාන්ත්‍රවාසිය සඳහා අපි ගන්නවා සමීකරණය මොකද්ද? යාන්ත්‍රවාසිය සමානයි භාරය බෙදීම ආයාසය. සූත්‍රය ලියන්න ඕනේ. අන්න ආයාසය. එහෙනම් අපි ආදේශ කරමු භාරය මෙතනදී 500යි නිව්ටන්, ආයාසය 100යි නිව්ටන්. නිව්ටන් වලට නිව්ටන් කැපිලා යනවා.
බිංදු දෙකට බිංදු දෙකක් කැපිලා ගියාම පහ බෙදීම එකයි. ඕනෑම සංඛ්‍යාවක් එකෙන් බෙදුවා කියන උත්තරේ එම සංඛ්‍යාවයි. ඔන්න 5යි. එහෙනම් යාන්ත්‍ර වාසිය කීයද? යාන්ත්‍ර වාසිය 5ක් වෙනවා. හරි. මේ විදිහට තමයි මේ වගේ ගණනය කිරීම විසඳන්නේ. රුපියල් අඳින්න ගණනය කිරීමත් ලේයයි. හරිද? හරිද රෝල් එළියවලද? එතකොට මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද? අපි යොදන ආයාසය වගේ 5 ගුණයක භාරයක් ඔසවන්න පුළුවන් බොහොම පහසුවෙන් කියන එක තමයි අදහස් වෙන්නේ. අපි යොදන ආයාසය වගේ 5 ගුණයක භාරයක් එසවීමේ හැකියාව තියෙනවා. ඉන්පසු ලියමු අපි තරලක් දාලා ලියන්න. මින් අදහස් වන්නේ ලීවරයේ වෙත යෙදූ ආයාසය මෙන් පස්ගුණයක භාරයක් එසවිය හැකි බවයි. ලීවරයේ වෙත යෙදූ ආයාසයෙන් පස්ගුණයක භාරයක් එසවිය හැකි බවයි. හරිද? දැන් ඊළඟට මේ ලීවර අපිට වර්ගීකරණයක් කරන්න පුළුවන්. ඒක හරියද මකට දරුවෝ? හරිද මේක ලියාගෙන ඉවරද මොම? කරන්නේ. අනුමාත්‍රකාව ලියමු ලීවර වර්ග. පළවෙනි එක තමයි පළමු වර්ගයේ ලීවර. හරිද? පළමු වර්ගයේ ලීවර වලදී මෙන්න මේ දරේ සහ භාරයේ ආයාසය කියන ඒවා යෙදෙන ආකාර අනුව තමයි මේ පළමු වර්ගයේ ලීවරයක්ද දෙවන වර්ගයේ ලීවරයක්ද කියලා කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ ලක්ෂණය තමයි මෙතන දරය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් දෙපැත්තෙන් මොන පැත්තක හෝ ආයාසයයි භාරයයි පිහිටලා තියෙනවා. හරිද? කොහොමඩක් කමක් නැහැ. මැදින් පිහිටා ඇත්තේ මොකක්ද කියන එක මත තමයි අපි මේ ලීවර වර්ගීකරණය කරන්නේ. එහෙනම් මැදින් දරේ පිහිටලා තියෙනවා නම් ඒ කියන්නේ ආයාසය සහ භාරය කියන දෙකට මැදිව දරේ පිහිටලා තියෙනවා නම් අපි කියන එක පළමු වර්ගයේ ලීවරයක් කියනවා. ඊළඟට දෙවන වර්ගයේ ලීවර. දෙවන වර්ගයේ ලීවරයක් කියන්නේ මොකද්ද? මැදින් තියෙන්නේ භාරය. දරය සහ ආයාසය අතරට භාරය පිටලා තියෙනවා නම් අන්න ඒවට අපි කියනවා මොනවාද? දෙවන වර්ගයේ ලීවර කියලා.
හරිද? ඊළඟට තුන්වෙනි වර්ගයේ ලීවර. තුන්වන වර්ගයේ ලීවර. තුන්වෙනි වර්ගයේ ලීවර කියලා කියන්නේ මොනවාද? ආයාසයේ මැද තියෙනවා නම් බාරේ දරේ දෙපැත්තේ කොයින් තිබ්බත් කමක් නැහැ. මේ දෙපැත්ත මාරුලා තිබ්බත් කමක් නැහැ. මෙතන දරේ නම් මෙතන බාරේ නම් මැද බහුවා තියෙන ආයාසය. එහෙම එකක් නම් අපි කියනවා තුන්වෙනි වර්ගයේ ලීවර කියලා. හරිද? ඒ විදිහට අපිට ලීවර වර්ගය හොයාගන්න පුළුවන්. එහෙනම් මොකද්ද? පළමු වර්ගයේ ලීවර වල පළවෙනි වර්ගයේ ලීවර වල තියෙන්නේ මොකද්ද? මැදින් තියෙන්නේ ධාරය. දෙවෙනි වර්ගයේ ලීවර වල මැදින් තියෙන්නේ බාරය. තුන්වෙනි වර්ගයේ ලීවර වල මැදින් තියෙන්නේ ආයාසය. හරිද? පළවෙනි වර්ගයේ ලීවර වල මැදින් තියෙන්නේ මොකද්ද? ධාරය. දෙවන වර්ගයේ ලීවර වල මැදින් තියෙන්නේ බාරය. තුන්වන වර්ගයේ ලීවර වල මැදින් තියෙන්නේ ආයාසය. ආබාධ 321. මතක තියාගන්න ක්‍රමයක් මම කිව්වේ හරි. ආබාධ 321. ඒ විදිහට මතක තියාගන්න. හරිද? ධාරයේ මැද තියෙනවා නම් ඒක පළවෙනි ගණන. බාරයේ මැද තියෙනවා නම් දෙවෙනි ගණන. ආයාසයේ මැද තියෙනවා නම් තුන්වෙනි ගණන. ආබාධ 321. ඒක තමයි මම හදාගත්ත එක මතක තියාගන්න. හරිද? ඔය විදිහට මතක තියාගන්න. මතක තියාගන්න ක්‍රම තියෙනවනේ නිකන් ඔය මේවා කොහොම මතක තියාගන්නද? දැන් ආබාධ 321 මතක තියාගත්තාම මේක දන්නවනේ. ලේසි ක්‍රමය. අන්න ඒවා තමයි පාඩම් කරන්න ලේසි ක්‍රම. නැත්නම් මේවා කඩපාඩම් කරන්න ඕනේ නේද? මෙච්චරයි පාඩම් කරගන්න ඕන මේක ඔක්කොම මතකයි. අනිත් කෙටි ක්‍රම හදා ගන්න. ඒව තමයි හොඳ නේද? අපි දැන් පාඩම් කරනකොට කෙටි ක්‍රම හදාගත්ත කියලා ඉතින් වරදක් නැහැ. අපිට මතකයේ තියෙනවනේ දැන්. ඒක අන්න ඒ වගේ ක්‍රම යොදා ගන්න ගොඩක් වෙලාවට මේවා ගොඩක් වටිනවා මේ ක්‍රම. හොඳයි. ලියන්න මේ ලීවර වර්ග කියලා යටතේ ලියන්න. ලීවරේ මැදින් පිහිටන කොටස අණුව ලීවරේ මැදින් පිහිටන කොටස අණුව ලීවර වර්ග 3කට බෙදනු ලබයි. සර් ආයි කියන්න. ලීවරේ මැදින් පිහිටන කොටස අණුව ලීවර වර්ග 3කට බෙදනු ලබයි. ලීවර වර්ග 3කට බෙදනු ලබයි. එයාට යන පළමු වර්ගයේ ලීවර. පළමු වර්ගයේ ලීවර. බෝඩ් එකේ තියෙන දේ මම කියන දේ ලියන්න තරලක් දාලා ලියන්න. පළමු වර්ගයේ ලීවර. එයාට ලියන්න ආයාසය සහ භාරය අතරට ආයාසය සහ භාරය අතරට ආයාසය සහ භාරය අතරට දරය පිහිටා ඇති ලීවර ආයාසය සහ භාරය අතරට දරය පිහිටා ඇති ලීවර පළමු වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි. පළමු වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි. හරි. එතන ආයාසය සහ භාරය අතරට තමයි දරය පිහිටලා තියෙන්නේ. ඒක පළවෙනි වර්ගයේ ලීවර. ඊළඟට ලියන්න දෙවන වර්ගයේ ලීවර. දෙවන වර්ගයේ ලීවර. දෙවෙනි ගණයේ කිව්වත් හරියද මොනේ? දෙවෙනි වර්ගයේ ලීවර. ඒකට ලියන්න. ඒක කොහොමද? දරයයි ආයාසය අතර භාරය තියෙනවනේ. ලියන්න දරය සහ ආයාසය අතරට දරය සහ ආයාසය අතරට දරය සහ ආයාසය අතරට භාරය පිහිටන ලීවර
භාරය පීඩන ලීවර දෙවන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි. දෙවන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි. හරි. ඊළඟට තුන්වන වර්ගයේ ලීවර කියලා කියන්නේ ඊළඟට තුන්වන වර්ගයේ ලීවර තුන්වන වර්ගයේ ලීවර. එතකොට තුන්වන වර්ගයේ ලීවරයක් නම් කොහොමද තියෙන්නේ? භාරය සහ දරය අතරට ආයාසය පිටලා තියෙනවා. නේද? ලියන්න. භාරය සහ දරය අතරට භාරය සහ දරය අතරට ආයාසයේ පිහිටන ලීවර භාරය සහ දරය අතරට ආයාසයේ පිහිටන ලීවර තුන්වන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි. තුන්වන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි. දැන් ඔයගොල්ලෝ මේ විදිහට සටහනක් ගාලා පළමු වර්ගයේ ලීවර වල මේ විදිහයි දෙවන වර්ගයේ ලීවර වල තියෙන්නේ මෙහෙම තුන්වන වර්ගයේ ලීවර වල තියෙන මේ විදිහට කියලා රූපයක් අඳින්න. පැත්තකින් ඉතින් මේ ආබාධ 300 එකක් ලියාගන්න. ඒතර මතක තියාගන්න ක්‍රමයක්. හරිද? ඊළඟට මම ඔයගලන්ට බෝඩ් එකේ රූප කීපයක් දාන්නම්. ඒ වගේ ආයාසයේ දරය භාරය කියන ඒවා පිහිටන තැන් වල නම් ලියන්න ඕන ආයාසයේ භාරය දරය කියලා. ඉන්පසුව ඒ ඉදිරියේ ඒක කීවෙනි වර්ගයේ කුමන වර්ගයේ ලීවරයක්ද කියන එකත් ලියන්න ඕන. ප්‍රශ්නයක් ඉදිරිය ලියන්නෙම පහත දැක්වෙන සරල පහත දැක්වෙන ලීවර පහත දැක්වෙන ලීවර මත භාරය දරය ආයාසය පහත දැක්වෙන ලීවර මත භාරය දරය ආයාසය ලකුණු කර භාරය දරය ආයාසය ලකුණු කර ඒවා කුමන වර්ගයේ ලීවරදයි ඒවා කුමන වර්ගයේ ලීවරදයි ඉදිරියෙන් ලියන්න. මේක භාරය දරය ආයාසය ලකුණු කරන්න ඕන. මම පළවෙනි එක කරලා පෙන්නන්නම් බලා ගන්න. ඔව්. ආනත් තිබුණා මට නේද? මේ ඉන්නේ නෝ කියක. මේ පැත්තේ ඉන්නේ. එතකොට මේ පැත්තේ ඒකට මොකද්ද? මේ කොහොමද මැදින් තියෙන්නේ මොකද්ද? මේ කරකැවෙන ස්ථානයේදී ආන්න ඒක දරය. හරිද? මෙයා එතකොට භාරය. මේ පැත්ත ආයාසය. එහෙනම් මැදින් තියෙන්නේ මොකද්ද? දරයනේ. එහෙනම් මේක මොන වර්ගයේ ලීවරයක්ද? පළමු වර්ගයේ මැදින් දරය තියෙනවා. පළමු වර්ගයේ ලීවරය කියලා ලියන්න. හරිද? දැන් ඔය විදිහට කරන්න මම මොකද මේ දැන් ඊළඟ එක තව එකයි මට මෙතන අදින්න පුළුවන්. එතකොට මම උඩ එක මකනවා. ඒ නිසා ඉක්මනින් රූප ටික අඳින්න. නැත්නම් අපිට වෙලාව මදි වෙයි.
විල්බරෝවක් කියනවනේ විල්බරෝවක් කියන්නේ. ඒක කීවෙනි වර්ගයේ ලීවරයක්ද කියලා කියන්න ඕන ආයාසයේ භාරයේ දරේ තියෙන දැන් ලකුණු කරනවා. හරිද? ඔබට මේ විදිහට ලියන්න ඔයගොල්ලෝ පහලට රූප ටික අඳින්න මම මේ පැත්තෙන් අඳින්න මේ ලියන්න ඉන්න බා වෙන හින්දා නැත්තම් ඔයගොල්ලෝ පහලට රූප ටික අඳින්න. මේක පළවෙනි එක, මේක දෙවෙනි එක, මේක තුන්වෙනි එක, හතරවෙනි එක මම මෙතනින් ලියන්නම්. ඔයගොල්ලෝ තුන්වෙනි එකට පාලින් අඳින්න. ඔයාලට බලන්න මොකද්ද කියලා නේ? ඇයි කියන්නේ? පස්සේ එක දන්නවද මේකනේ? ඒ පුවක් ගිරියක් පැත්තේ තියෙන්නේ. ගිරියක් තියෙන්නේ පස්සේ එකේ. කරකටයක්ද සර්? ගිරියක් පුවක් ගිරියක්. මෙතන අඩුවක් තියෙන්නේ නට් එකක් ගලවන එකක් අඩුවක්. හරි. මම ඊළඟට මේ පැත්තට ගින්නම්. හත්වෙනි එක මෙතන අට අටවෙනි මොකද්ද කියලා හිතා ගන්න පුළුවන් නේ? හරිද? ඒතර හතර කියන්නේ පළමුවන වර්ගයේ ලීවරයක් කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට බලන්න වීල්බැරෝව. වීල්බැරෝව කරකවෙන්නේ කොයි හරියද? මම කියන බාන වීල්බැරෝව කරකවෙන්නේ කොයි හරියද? ඔව්. වීල්බැරෝව කරකවෙන්නේ කොයි හරියද? රෝදේ රෝදේ හරිය තමයි. එතකොට දරය තියෙන්නේ. මෙන්න මෙතන තමයි දරය. ඊළඟට මේකේ බර මේ මැදනේ තියෙන්නේ. එහෙනම් මැදින් තමයි බාරය තියෙන්නේ.
මෙතනින් තමයි අපි බලය යොදන්නේ ආයාසය. එහෙමනම් වීල්බැරෝ කීවෙනි වර්ගයේද? දෙවන වර්ගයේ ලීවරයක් නේද? දෙවන වර්ගයේ ලීවරයක්. ඊට උන අඬු පිටිය. අඬු පිටිය මොන වර්ගයේද? කොබාන් දාන්න අඬු පිටිය මොන වර්ගයේද කියලා? වර්තය උත්තර දාන්න. තුන්වන වර්ගයේ සර්. දැන් අඬු පිටියේ බලය යොදන්නේ කොයි හරියද? ආයාසය යොදන්නේ. මේ හරියනේ ආයාසය යොදන්නේ මේ ඇණි කරනකොට. මෙතන තමයි ආයාසය. එතන අඬු පිටියේ කරකවෙන්නේ කොයි හරියද? මේක මෙතන නේද කරකවෙන්නේ මේක. මෙතන තමයි නම් ධාරය. මේකනේ ගලවන්න බලය මේක තමයි බලය කියන්නේ භාරය. එහෙනම් මැදින් තියෙන්නේ මොකක්ද? ආයාසය. ඔව් මැද මේක ආයාසය මැද වෙයි. තුන්වන වර්ගය කන්නේ. මේ බලන්න අඬු පිටිය යන්නේ මෙහෙම නේ. ඕනෝ මෙතන මැදට අහු වෙන්නේ මොකක්ද? මැදට අහු වෙන්නේ ධාරය නේද? මැදට අහු වෙන්නේ ධාරය. එහෙනම් අඬු පිටිය කියන්නේ කීවෙනි ගණයේ එකක්ද? කීවෙනි වර්ගයකද? පළමු වර්ගයේ. පළමු වර්ගයේ ලීවරයක් මේක. මේක පළමු වර්ගයේ ලීවරයක්. ආයාසය මැද නෙවෙයි. මේ මිට හයි කරලා තිබ්බට ආයාසය මෙතනනේ. අඬු පිටිය ඔක දිගට ගත්තම ධරය ක්‍රියා තමයි මැදින් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හරිද? ඊළඟට පස්වෙනි එක බලන්න. පස්වෙනි එක බලන්න. කීවෙනි වර්ගයේද මේක? මෙන්න මෙතනයි කරක වෙන්නේ. එහෙනම් මේක ධාරය මෙතන. මේක තමයි ඒකට භාරය. නේ? මෙතන මේ කපන මොකක් හරි එක තමයි භාරය. මෙතනින් තමයි අපි ආයාසය යොදන්නේ. එහෙනම් මැදින් තියෙන්නේ මොකද්ද? භාරයනේ. එමනම් මේක කීවෙනි වර්ගයේද? දෙවෙනි වර්ගයේ. දෙවන වර්ගයේ. දෙවන වර්ගයේ ලීවරය. හරි. ඊළඟට තියෙනවා අපිට අඬුව. අඬුව කරකවෙන්නේ මෙන්න මේ මැද කොටසේ. මෙතන ඊළඟ එක මැද තියෙන්නේ ධරය. මේක තමයි භාරය. මේක ආයාසය. එහෙනම් කීවෙනි වර්ගයේද? අඬුව පළමු වර්ගයේ. පළමු වර්ගයේ ලීවරයක්. ඊළඟ තියෙනවා ඉදල. කීවෙනි වර්ගයේද කියන්න බලන්න. ඉදල කීවෙනි වර්ගයේද? කො පළමු වර්ගයේ. පළමු වර්ගයේ. දැන් ඉදලෙන් අතු ගන්නකොට ඉදලෙන් කරන්නේ අතු ගන්න එකනේ. හරිද? ඉදලෙන් අතු ගන්න බලන්න මේක. මොන අතෙන්ද බලය යොදන්නේ? මොන අතෙන්ද බලය යොදන්නේ? උඩ අතේද පහළ අතේද? අතු ගන්න බලන්න. බලය යොදන්නේ උඩ අතේද පහළ අතේද? පහළ අතෙන්. පහළ අතේද? බලය යොදනවා කියන්නේ ආයාසයේද භාරයේද ධරයේද? ධරය. බලය යොදන බලය කියන්නේ ආයාසය. ආයාසය. එහෙනම් පහළ අතෙන් තිබිච්ච ආයාසය. උඩ අතේ මොකද උනේ? ඔන්න ආපහු අත ගාලා බලන්න. උඩ අතේ මොකද වෙන්නේ? මොනවා වෙන්නේ? ධරය. කරක වෙනවනේ. කරක වෙනවා. එහෙනම් එතන ධාරය. උඩ අතේ තිබුණේ ධාරය. කරක වෙන තැන ධාරය කියලා අපි කියන්නේ. නේද? කරක වෙන තැන තියෙන්නේ ධාරය. එහෙනම් මේ මෙතන පොළොරොඩු යෝනියෝ මේ හරි දිවිච්ච ඒවා ඒවා බාරේ හරි. නේද? එතන බාරේ බාර. ඒ කියන්නේ බාර එන්නේ
එහෙනම් මැදින් තියෙන්නේ මොකද්ද? මැදින් තියෙන්නේ ආයාසය. එහෙනම් කීවෙනි වර්ගයේද? තුන්වන වර්ගයේ. තුන්වන වර්ගයේ. තුන්වන වර්ගය. හරිද? මේක තුන්වන වර්ගයේ ලීවරයක්. හරිද? ඊළඟට තියෙන ඕන යතුරු කඩුව. මේක කීවෙනි වර්ගයේ ලීවරයක්ද? කරක වෙන්නේ කොහෙද ඔගේ? මෙන්න මේ හරිය තමයි කරක වෙන්නේ. දාරේ. දෙවන හරිද? තුන්වන වර්ගයේ. ඔව්. තුන්වන වර්ගයේ එකක් මේක නේද? මෙන්න මෙතනින් තමයි ආයාසය යොදන්නේ. හරිද? මේ දෙපැත්තේ මේක මෙහෙම කරලා දැන් මේක නියුත් කරලා මෙතනින් නේද මේ අල්ලගෙන ඉන්නේ බර. මේ දුන්නා වගේ තියෙන කොටස බර. මේක භාගය. එහෙනම් මේක මැද තියෙන්නේ ආයාසය තුන්වන වර්ගයේ ලීවරයක්. හොඳයි? තුන්වන වර්ගයේ ලීවරය. අවසානට මොකක්ද තියෙන්නේ 9? තුන්වන වර්ගයේ. ඔව් ඒකත් තුන්වන වර්ගයේ ලීවරයක්. තියෙන්නේ මොකද්ද මේ? බිලිපිත්තක් නේ. ඕකේ බාරය කෝ. ඔන්න මම ඒ විදිහට දාන්නම්. ඔන්න මාළුවා ඉන්න තැන A. මෙතන ගැට ගාලා තියෙන තැන B. බාරය තියෙන්නේ A වලද B වලද? A වල B වල B වල. B ඕක එක්තරා වර්ෂයකදී O level paper එකේ ආපු ප්‍රශ්නයක්. හරිද? එක්තරා අවුරුද්දක මම මතක නෑ අවුරුද්ද නම් කොහොමද මේ සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ආපු ප්‍රශ්නයක් තමයි මේ. කොයි විදිහට දීලා රූපයක් ඇඳලා දීලා ඕකේ බාරේ ලකුණු කරන්න කියලා කිව්වා. ඉතින් ළමයි ඒ වල දාලා තමයි B වල දෙක තමයි දාලා තිබුණේ. බාරේ. හරිද? එමත් ඉතින් අර කෙනෙක් මේ පිසුනනකොට මේ පැත්තෙන් මේ දාලා තිබුණා. ඒවා ඉතුනේ මේ දෙක තමයි අර ගන්න ළමයි පටලවා ගත්තේ මේ තැන්නේ. ඉතින් හරි උත්තරේ ලැබුණේ B ලකුණු කරපු එක්කෙනා. A ලකුණු කරපු කෙනාට වැරද්ද. ඇයි ඒ වල නෙවෙයි බාරේ තියෙන්නේ. බර කියන එක. එතන බර කියන එක ඇහුවනම් හරි ඉතින් මේ බර මේක තමයි. නමුත් බාරය කියලා කිව්වේ අපි සරල යන්ත්‍රයේ කොටසක් නේද? මතකද අපි සරල යන්ත්‍රයේ කොටස් වලට නේද ඔය බාරය ඉගෙන ගත්තේ? ආයාසයේ බාරය දරේ මම කිව්වා සරල යන්ත්‍රයේ ලීයක් නම් ඕ දණ්ඩක් නම් කම්බියක් නම් මොකක් හරි නානම් ඔය කොටස් තුනම ලකුණු වෙන්න ඕන ඒ කම්බිය උඩ ඒ බාරය ඒ දණ්ඩ උඩ. දැන් මෙතන මේක ඒ දණ්ඩ උඩද මේක තියෙන්නේ නේද? මේ නූල කිව්වොත් එන්නේ. එහෙනම් මේ B ලක්ෂය තමයි මේ බාරය කියලා කියන්නේ. එහෙනම් ඔයගොල්ලෝ බාරේ ලකුණු කරන්න ඕන මේක මෙතන. බාරය. මෙතන. අන්න මේක වලදී මේ නෙවෙයි බාරේ තියෙන්නේ. එතකොට අපි බලය යොදන්නේ මෙතනදී මේව බලය යොදන්නේ උඩ අතෙන්ද පහළ අතෙන්ද? මාළුවා උත්තර කොට. උඩ අතේ. උඩ අතෙන්ද? එහෙනම් මෙතන තමයි ආයාසය තියෙන්නේ. එන්න ආයාසය. පහළ අතේ මොකද්ද වෙන්නේ මේ? පහළ අතේ දරය. කරක වෙනව නේද? දරය. පහළ අතේ එනකොට දාරය කරක වෙන තැන දැන් අපිට ලේසි. කීවෙනි වර්ගයේද? තුන්වන වර්ගය. තුන්වන වර්ගය. ඒ කියන්නේ ආයාසයේ මැද තියෙන්නේ. පැහැදිලිද? නිතරම මතක ගන්න මේ දණ්ඩක් තියෙන ලී දණ්ඩක් නෙවෙයි තියෙන්නේ. ඒ ලී දණ්ඩ උඩ තමයි ආයාසයේ බාරයේ දරය ඔක්කොම ලකුණු කළ යුත්තේ. හරි? දැන් අර ඇහිවෙන් ගලවන එකත් ගත්තොත් ඒක වෙනන් කීවෙනි වර්ගයේද කියන්න බලන්න. එහෙම ගන්න දෙන්න ක්වීන්සර් එක කියලා මොකක්ද කියනව නේද? ඔව් කියනවා නේද? ඒකේතකොට අපි බලය යොදන්නේ කොහේ හරිද? අර APR ගොම අල්ලගෙන බලය යොදන්නේ මැදින්නේ එතනින් නේද? එතන මෙතන තමයි ආයාසය. එහෙනම් කීවෙනි වර්ගයේද? හඳයි. මැද තියෙන්නේ ආයාසය. එන එක තුන්වන වර්ගයේ ලීවරය. හරි. මේ විදිහට අපිට ලීවර වර්ගීකරණයක් කරගන්න පුළුවන්.
සර් රෙකෝඩ් එක ටෙලිග්‍රෑම් එකට දානවනේ සර්. ටෙලිග්‍රෑම් නෙවෙයි YouTube දාන්න. හරි අපිට බලන්න දැන් එතකොට පළවෙනි වර්ගයක් ගන්නකො නතුල ඔය පළවෙනි වර්ගයක් හරි දැන් එතකොට මේකේ බාරය අපිට මේ හරිය ක්‍රියාත්මක වෙන්නේ කියලා එතන බාරය එතන බාරයේ සිට දරයට බාරය මේ හරියේ එතන බාරයේ සිට දරයට තියෙන්නේ මොන තුනද බාර බාහුව නේද බාර බාහුව හරිද මේ හරිය තමයි ආයාසය එතකොට මේක ආයාස බාහුව මේක පළවෙනි වර්ගය කියලා අපි කියවනේ එතකොට මේකේ දිග වැඩි බාර බාහුවද ආයාස බාහුවද පළවෙනි වර්ගයේ ආයාස බාහුව දිග වැඩි හරිද එතකොට කාර්ය පහසුයි ආයාස බාහුව දිග වැඩි වෙන්න බාර බාහුව පුළුවන් තරම් අඩු වෙන්න දිග අඩු වෙනකොට කාර්ය පහසුයි හරිද මේක බලන්න දරේ ඉඳන් බාරයට දුර තමයි දැන් දරේ ඉඳන් බාරයට දුර තමයි බාර බාහුව ඔන්න බාර බාහුව ඉතින් දරේ ඉඳන් ආයාසයට දුර තමයි ආයාස බාහුව එහෙනම් මේකෙත් දිග වැඩි මොකද්ද ආයාස බාහුවද බාර බාහුවද ආයාස බාහුව ඔව් මේකෙත් දිග වැඩි ආයාස බාහුව මම කිව්වා ආයාස බාහුව දිග වැඩි වෙනවා නම් ඒක සරලයන් ඒ ලීවරයෙන් කාර්ය කරන්න පහසුයි නේද ඒ ලීවරයෙන් කාර්ය කරන්න පහසුයි තේරුණානේ එහෙනම් මේ පළවෙනි වර්ගයේ වයි දෙවෙනි වර්ගයේ වගේ බොහොම ලේසි කාර්ය කරන්න ඒ කියන්නේ මේ විදිහට වෙනකොට යාන්ත්‍ර වාසියත් එකට වඩා වැඩි අගයක් එනවා. හරිනේ? එකට වඩා වැඩි අගයක් එනවා. හැබැයි තුන්වෙනි වර්ගයේ බලන්න දරය මෙතන ආයාසය මෙතන. ඔන්න ආයාස බාහුව. මේක මොකද්ද? ආයාස බාහුව. එතන ආයාස. හරිද? දරේ ඉඳන් බාරයට තමයි මොකද්ද? බාර බාහුව. තුන්වෙනි වර්ගයේ වගේ මොකද වෙලා තියෙන්නේ? ආයාස බාහුවද දිග බාර බාහුව. බාර බාහුව තමයි දිගින් වැඩි. මම කිව්වේ මොකද්ද? ආයාස බාහුව දිගින් වැඩි නම් තමයි කාර්ය පහසු. බාර බාහුව දිගින් වැඩි නම් කාර්ය අපහසුයි. නේද? එහෙනම් මේ තුන්වෙනි වර්ගයේ ලීවර වල කාර්ය අපහසුයි. හරි? ඉතින් අපහසු එකක් ඇයි අපි පාවිච්චි කරන්නේ නේද? අපිට හොඳට පේනවා මේ දිගින් පිට. හරිද? මේ උඩට මෙතන තමයි දරේ තිබුණේ මෙතන තමයි ආයාසය. දැන් මේ බලන්න ආයාස බාහුව ගොඩක් කොටයි. බාර බාහුව තමයි දිග. බාර බාහුව දිග වැඩි. හරිද? එහෙනම් මේ අවාසිතාව දෙකක් අපි පාවිච්චි කරන්නේ. දැන් මේකෙදි තියෙන වාසිය තමයි දැන් අර කාර්ය කරන්න ටිකක් අපහසුයි. ඒකට මේවා පාවිච්චි කරනවා අපි මොකද්ද? දැන් මේවා අපි දැන් ආයාසය බලා ගන්න ආයාසය පොඩි දුරක් මම ආයාසය මේකේ මේ ගන්නට ගන්නම් මෙතන මැඩලම් ගන්නවා ඒක පැහැදිලිව පේනවා. මේ
මේ දිගේ තියාගන්නේ මම. මෙතන තමයි ආයාසය ගන්නේ. ආයාසය මම පොඩි දුරක් චලනය කරනවා. ඔන්න පොඩි දුරක් චලනය කරා. දැන් ආයාසය තියෙන්නේ මේ ගාන. ඔන්න ආයාසය චලනය කරේ මෙච්චරයි. හැබැයි එතකොට දැන් මේ ගානට තිබුණේ බාරය මෙතනට තිබුණේ. දැන් බාරය මේ හරිය තියෙන්නේ. නේ? එතකොට ආයාසය පොඩි දුරක් චලනය කරනකොට බාරය ලොකු දුරක් චලනය වෙලානේ. ආයාසය පොඩි දුරක් චලනය කරනකොට බාරය මොකද වෙලා තියෙන්නේ? ලොකු දුරක් චලනය වෙනවා. ඇයි දැන් මේ දුරට වඩා මේ දුර වැඩි නේද? මේ දුරට වඩා මේ දුර වැඩි නේ. දැන් බලන්න මාළුවා දැන් මෙහෙම උස්සනකොට නේද? මෙතනින් පොඩ්ඩක් උස්සුවා මාළුවා ගොඩක් ඉස්සෙනවා. නේ? ඒ කියන්නේ තුන්වෙනි වර්ගයේ ලීවර අපි පාවිච්චි කරන්නේ ඔන්න ඔය වාසිය නිසා. නැත්නම් යාන්ත්‍ර වාසිය එකට වඩා අඩුයි මේ වගේ. නිතරම යාන්ත්‍ර වාසිය එකට වඩා අඩුයි. හරිද? ඒ නිසා තමයි අපි තුන්වෙනි. කියන්නේ බාරයේ ආයාසයේ චලනය පොඩ්ඩක් චලනය කරාම බාරයේ ගොඩක් චලනය වෙනවා. ඔය නිසා තමයි අපි තුන්වෙනි වර්ගයේ ලීවර භාවිතා කිරීම කරන්නේ. ඒ සඳහා. නැත්නම් ඒකෙන් පහසු නෑ කාර්යය. හදිසියේ ලොකු මාළුවෙක්ම අහු වුණොත් හරිද? මාළුවගේ පැත්තට තමයි වාසිය තියෙන්නේ. යාන්ත්‍ර වාසිය තියෙන්නේ මාළුවගේ පැත්තට. මාළුවට පුළුවන් වුණා නේද? මාළුවට මොලේ තිබ්බනම් පොඩ්ඩක් කියන්නේ පොඩි තල්ලුවක් පොඩි ඇදීමක් කරා නම් මෙයත් එක්ක ඇදගෙන යන්න පුළුවන්. නේ? එතකොට මේ ඒ කියන්නේ මාළුවගේ පැත්තට තමයි යාන්ත්‍ර වාසිය වැඩි වෙන්නේ. මනුස්සයාගේ පැත්තට නෙමෙයි යාන්ත්‍ර වාසිය වැඩි. මාළුවගේ පැත්තට. එතකොට මෙයත් ඇදගෙන යනවා යනවා. මේ වань කොච්චර කෙටුද නේද මේ. කරමු ඉස්සරහින්. හරි එයා එතකොට මේ වගේ කෙනෙක් කියනවා කොහොමද දෙගෙන ලේසි. එතකොට ඉතින් වතුර නාලෙම එන්න පුළුවන්. හොඳ මාළුවෙක් එන්න ඕනේ. හරිද? හොඳයි. ලියන්නකො මේම හරි ලොකකට දාලා ලියන්න. ලීවර එක බාර බාහුවේ දිගට වඩා ලීවර එක බාර බාහුවේ දිගට වඩා සායන් ලීවර එක බාර බාහුවේ දිගට වඩා ආයාස බාහුවේ දිග වැඩි වන විට බාර බාහුවේ දිගට වඩා ආයාස බාහුවේ දිග වැඩි වන විට කාර්ය පහසු වන අතර යාන්ත්‍ර වාසියද එකට වඩා වැඩි අගයක් ගනී. මොකද සර්? ලීවර එක උදාහරණ ලියන්න. පළමු වර්ගයේ ලීවර දෙවන වර්ගයේ ලීවර. පළමු වර්ගයේ ලීවරයි දෙවන වර්ගයේ ලීවරයි. එයටතේ පළමු වර්ගයේ ලීවර වලට මේ හතුරන් දින්න දෙවන වර්ගයේ ලීවර වලට ඉරේ අදින්න. තුන්වන වර්ගයට අදින්න එපා දැන්. හරිද? දැන් එතකොට දැන් මෙතන මේ දෙවන වර්ගයේ ලීවර සහ පළවෙනි වර්ගයේ ලීවර වල ආයාස බාහුව දිගින් වැඩි. නමුත් තුන්වෙනි වර්ගයේ ලීවර වල ආයාස බාහුව දිගින් අඩුයි. බාර බාහුව තමයි දිගින් වැඩි. හරිද? ලියන්න තුන්වෙනි වර්ගයේ ලීවර වල ආයාස බාහුවට වඩා තුන්වෙනි වර්ගයේ ලීවර වල ආයාස බාහුවට වඩා
බාර බාහුව දිගින් අඩුය. sorry දිගින් වැඩිය. ආයාස බාහුවට වඩා බාර බාහුව දිගින් වැඩිය. දිගින් වැඩි. තුන්වෙනි වර්ගයේ ලීවර වල ආයාස බාහුවට වඩා බාර බාහුව දිගින් වැඩිය. මේ නිසා කාර්ය කිරීම අපහසුයි. සර් ආයේ මොලේ ඉඳලා කාර්ය කිරීම අපහසුයි. නමුත් තුන්වන වර්ගයේ ලීවර භාවිතා කරන්නේ ආයාසය කෙටි දුරක් චලිත කිරීමේදී භාරය වැඩි දුරක් චලිත වන නිසාය. ආයාසය කිටි දුරක් ඒක තමයි මේ තුන්වන වර්ගයේ ලීවර වල තියෙන වාසිය තමයි මෙන්න තුන්වන වර්ගයේ ලීවර වල මෙතන තමයි මේ ආයාසය යොදන්නේ මෙතන භාරය එතකොට මෙන්න ආයාසය චලිත කරන දුර ආයාසය චලිත වන දුර හරිද ඒ ටික චලිත කරාම ආයාසය මෙන්න භාරය චලිත වන දුර මෙන්න භාරය චලිත වන දුර එතන බලන්න ආයාසය පොඩි දුරක් චලිත කරනකොට භාරය ලොකු දුරක් චලිත වෙනවා. හරි. ඒ වාසිය සඳහා තමයි මේක පාවිච්චි කරන්නේ. රූපයන්දී. හරි සර්. දැන් ඒකට පැහැදිලි අපිට ආයාස භාගයේ දිගට වඩා භාර භාගයේ දිග අඩුයි නම් කාර්ය අපහසුයි කියලා. යාන්ත්‍ර වාසියත් එකට වඩා අඩුයි. හරිද? වෙනම තරමක් දාන්න යන්න. තුන්වන වර්ගයේ ලීවර වල යාන්ත්‍ර වාසිය තුන්වන වර්ගයේ ලීවර වල යාන්ත්‍ර වාසිය තුන්වන වර්ගයේ ලීවර වල යාන්ත්‍ර වාසිය සෑම විටම එකට වඩා අඩුය. සෑම විටම එකට වඩා අඩුය. තුන්වන වර්ගයේ ලීවර වල සෑම විටම යාන්ත්‍ර වාසිය එකට වඩා අඩුය. දැන් බලාගන්න බෝඩ් එක තියාගෙන ඕම. හරිද? දැන් මම මේ කඩේ වලින් දක්වලා තියෙන්නේ මේ දෙවෙනි අවස්ථාව. ඒ කියන්නේ මේ සරල යන්ත්‍රයක් ලීවරයක් තිබුණා. මේ ලීවරයේ මත බලය යොදලා ආයාසය යෙදුවම මේ පැත්ත පහතට යනවා නේද? ආයාසය යෙදුවම මේ පැත්ත පහතට යනවා නේද? ඒත් එක්කම මොකද වෙන්නේ? මේ පැත්ත ඉස්සෙනවා. එතකොට අර භාරයත් එක්ක තමයි ඉස්සෙන්නේ. හරිද? එතකොට මේ කාර්ය කෙරෙන්නේ තේරුණාද ඒක? මම මේ කියන දේ තේරුණාද හැමෝටම? ඔව් සර්. ඔව් මෙතන දැන් ආයාසය යොදනකොට මේ කොටස පහළට යනවා. ඒක තල්ලු කරනකොට පහළට යනවානේ. ඒත් එක්කම තමයි ඒක පහළට යනකොටම තමයි ඒ විදිහට මේ පැත්ත කොටස උස යන්නේ උඩ යන්නේ. ඒත් එතකොට මේ භාරයත් උඩ යනවා. ඒතර කාර්ය කෙරෙනවා. දැන් චලිතයක් වෙනවානේ.
අපි වේගය මෙතන වේගයක් ප්‍රවේගයක් තියෙනවා. ප්‍රවේගයක් වෙනවනේ චලිතයක් වෙනකොට. ප්‍රවේගය කියලා කියන්නේ දරුවෝ විස්ථාපනය බෙදීම කාලය කියන සමීකරණය තමයි තියෙන්නේ. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. විස්ථාපනය කියන්නේ මොකක්ද? චලිත වල වස්තු දෙකක් අතර තියෙන ඍජු දිග. හරිද? චලිත වල වස්තු දෙකක් අතර තියෙන ඍජු දිග. දැන් මෙයා මෙතන ඉඳන් මෙතන චලිත වුණානේ. චලිත වල වස්තුවක ලක්ෂ දෙකක් අතර තියෙන ඍජු දිග. ඒතර මෙතන ඉඳන් මෙතනට තියෙන ඍජු දිග. අන්න විස්ථාපනය. මේ දිග විස්ථාපනය. කාගේ විස්ථාපනයද මේ? මොකද්ද උතන ඉඳන් උතන විස්ථාපනය වුනේ? අර සරල යන්ත්‍රයේ මොන කොටසද? ආයාසය. එහෙනම් මම මෙතන ලියනවා මේ ටික තමයි ආයාසයේ විස්ථාපනය. දැන් මේ ටික විස්ථාපනය වෙනකොටම තමයි මේක වෙන්නේ. එතකොට දෙන්නගේම කාලය සමානද නැද්ද? ඔය වැඩ දෙකේම කාලය සමානයි. මේ කාලයේදීම තමයි මේ කාලය මේ වෙලකඩේ වෙන්නේ. එහෙනම් මෙතන විස්ථාපනය වෙලා තියෙන්නේ මොකක්ද? භාරය. එතකොට භාරයනේ. එහෙනම් මම මෙන්න මේ දුරට කියනවා. මේ දුර ටිකට කියනවා මොකක්ද? භාරයේ විස්ථාපනය. භාරයේ විස්ථාපනය. හරිද? දැන් ප්‍රවේගය ඇති වෙන්නේ ආයන්නෝ. ඒ කියන්නේ මේ ආයාසයේ විස්ථාපනය එළියද? දාපුවා කියන්නේ ඔව් සර්. ආයාසයේ විස්ථාපනය කියලා කියන්නේ මේවයි. ප්‍රවේගය කියලා කියන්නේ මොකද්ද? විස්ථාපනය වෙදීම කාලය කියන එකනේ. චලිතවල වස්තුවක විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට තමයි මොකක්ද කියන්නේ? ප්‍රවේගය කියලා. තේරුණාද? එතකොට ප්‍රවේගය මේ කොටස පාරට යන වෙලාවේදීම තමයි මේ පැත්ත උඩට යන්නේ. දෙකම එකට නෙවෙන්නේ. මට බලන්න දැන් අපි ගත්තොත් මේ තියෙන්නේ නරය නම් කොහොමද තියෙන්නේ? මම මෙතන තමයි ආයාසය ගන්න. හරිද? මට බලන්න දැන් මේක මොකක්වත් තියන්න දෙයක් නැහැ මේ මරක්. කියමුකෝ මේක බලන්න. පැටේ ගන්න. හරිද? ඔන්න දැන් මට ඕන මේක උස්සන්න. හරිද? දැන් මම මේව තියලා බරක් දැන් මේක කොහොමද? මේව තියලා උස්සන්න. දැන් බලන්න දැන් මේව මම පාත් කරනකොටම වෙන්නේ මෙතන නිකන් මොකක් හරි තියලා හිතා ගන්නකො. මේවට තිබුණේ. හරිද? දැන් මේ කොටස මෙහෙට පාත් කරනකොට තමයි මේ කොටස උස්සන්නේ මේ. තේරුණානේ? ඔන්න ඔකයි කියන්නේ මම. මේ දෙකම වෙන්නේ එකම වෙලාවට. හරිද? මේ පැත්ත පාරට යන්නේ මේ පැත්ත උඩට යන්නේ දෙන්නේ එකම වෙලාවට. එහෙනම් කාලය දෙන්නගේ සමානයි. එතකොට මෙතන සිදු වෙලා තියෙන විස්ථාපනය. දැන් ප්‍රවේගය විස්ථාපනය අතර මෙතන අපිට අන්ලෝම සම්බන්ධයක් ගන්න පුළුවන් නේ. එතකොට දැන් කාලය සමාන නිසා අන්ලෝමයි මේක. අන්ලෝමයි කියන්නේ මෙයා වෙනස් වෙන විදිහට මෙයාත් වෙනස් වෙනවා. එතකොට ආයාසයේ මෙතන ඉඳන් මෙතනට විස්ථාපනය වුණා, චලිත වුණා. ඒක තමයි අපි කියන්නේ ආයාසයේ විස්ථාපනය. හරිද? මෙතන මොකද උනේ? භාරය නේද මෙතන ඉඳන් මෙතන උඩට ගියේ. එහෙනම් මොකක්ද ඒ සිද්ධ වෙලා තියෙන්නේ? භාරයේ මොන තාපනයද? භාරයේ විස්ථාපනය වෙලා තියෙන්නේ. දැන් තේරුණාද? ආයාසයේ විස්ථාපනය, භාරයේ විස්ථාපනය තේරුණාද? ඔව් සර්. දැන් එහෙනම් මම ඊළඟ කොටසට යනවා. දැන් එතකොට මෙතනදී අපි දැන් මට ඕනේ මේ ආගේ ප්‍රවේගයයි මේ ආගේ ප්‍රවේගය. කියන ආයාසයේ ප්‍රවේගය භාරයේ ප්‍රවේගයට දරන අනුපාතය මොකක්ද කියන්නේ? හරිද? එහෙනම් ආයාසයේ ප්‍රවේගය වෙනකොට කාලය සමාන නිසා ආයාසයේ ප්‍රවේගය වෙනකොට මට ගන්න පුළුවන් ආයාසයේ විස්ථාපනය. භාරයේ ප්‍රවේගය වෙනකොට මට ගන්න පුළුවන් භාරයේ විස්ථාපනය. කාලය සමාන නිසායි. හරිද? එහෙනම් මම ගන්නවා ආයාසයේ කොච්චරක් විස්ථාපනය වෙනකොට භාරයේ කොච්චරක් විස්ථාපනය වෙනවද? ඕක මට අනුපාතයක් විදිහට ගන්න ඕනේ. එහෙනම් ආයාසයේ විස්ථාපනය මම බෙදනවා භාරයේ විස්ථාපනය. හරිද? භාරයේ විස්ථාපනය. එතකොට මට මේ ඇවිල්ලා තියෙන්නේ නම් මොකද්ද? මේ දෙක අතර අනුපාතය නේද? එතකොට මේ විස්ථාපනය නියෝජනය කරන්නේ කවුද? ප්‍රවේගය.
තේරුණාද? එහෙනම් මෙතනදී මේ ඇවිල්ලා තියෙන්නේ මට ප්‍රවේග අනුපාතය. හරිද? මේ ඇවිල්ලා තියෙන්නේ මොකක්ද මට එහෙනම්? ප්‍රවේග අනුපාතය. එහෙනම් මම මේ අරන් තියෙන්නේ මෙතන මොකක්ද? ප්‍රවේග අනුපාතය. අනුමාත්‍රකාවක් කියන්න ප්‍රවේග අනුපාතය. අනුමාත්‍රකාව සර්. ඔව්. ප්‍රවේග අනුපාතය. එයාට ලියමු සරල යන්ත්‍රයක දැන් මේ ලීවර වලට විතරක් නෙවෙයි පොදුවේ ඔක්කොටම ගන්නෙ සරල යන්ත්‍රයක කිසියම් කාලයකදී ආයාසයේ සිදුවන විස්ථාපනය සරල යන්ත්‍රයක කිසියම් කාලයකදී ආයාසයේ සිදුවන විස්ථාපනය එම කාලය තුලදීම භාරයේ සිදුවන විස්ථාපනයට මෙන් කී ගුණයක්ද යන්න භාරයේ සිදුවන විස්ථාපනය මෙන් කී ගුණයක්ද යන්න එහි ප්‍රවේග අනුපාතයයි. ඔන්න දැන් අපි ගන්න දෙවෙනි සමීකරණය වෙන මොනවද කියන්න? පහත රූපයට අනුව පහත සමීකරණය අනුව ප්‍රවේග අනුපාතය සෙවිය හැකිය. පහත සමීකරණයට අනුව ප්‍රවේග අනුපාතය සෙවිය හැකිය. මේ රූපයක් අඳින්න මේ සමීකරණය ලියලා කොටු කරගමු. ඊළඟට අපිට වැදගත් වෙච්ච සමීකරණය නිසා ප්‍රවේග අනුපාතය. මොකද මේකෙමුත් අපිට ගණනය කිරීම කරන්න තියෙනවා. ලියන ප්‍රශ්නය ලීවර එක කාර්යයක් කිරීමේදී ආයාස බාහුවේ දිග ආයාසයේ විස්ථාපනය සෙන්ටිමීටර් 30ක් වන විට ලීවර එක කාර්යයක් කිරීමේදී ආයාසයේ විස්ථාපනය සර් ආයෙ කියන්නකෝ. ආයාසයේ විස්ථාපනය सेंटीमीटर 30ක් වන විට ආයාසයේ විස්ථාපනය सेंटीमीटर 30ක් වන විට
බාරයේ විස්ථාපනය सेंटीमीटर 5 बारे विस्थापनीय सेंटीमीटर 5 एम लीवरे प्रवेग अनुपाते स्वयं प्रवेग अनुपाते स्वयं Sir, I can. හරි එතකොට අපිට පුළුවන් මේ විදිහට පොඩි රූපයක් අදින්න ආයාසයේ විස්ථාපනයේ සෙන්ටිමීටර් 30යි භාරයේ විස්ථාපනයේ සෙන්ටිමීටර් 5යි අපේ සමීකරණය ප්‍රවේග අනුපාතයේ සමානයි ආයාසයේ විස්ථාපනයේ බෙදීම භාරයේ විස්ථාපනය හරිද එතකොට ප්‍රවේග අනුපාතය සමාන වෙනවා ආයාසයේ විස්ථාපනය අපිට දීලා තියෙනවා 30 සෙන්ටිමීටර් කියලා භාරයේ විස්ථාපනය දීලා තියෙනවා 5 සෙන්ටිමීටර් කියලා සෙන්ටිමීටර් වලට සෙන්ටිමීටර් කැපිලා යනවා 30ට 5 ඒවා අසරක් විතර පාට 5 ඒවා එකයි 30ට 6යි නම් උත්තරේ 6යි උත්තරේ මෙච්චර හරිද හරි ලියන්නකෝ මේව සරලවම දාලා ලියන්න ප්‍රවේග අනුපාතය සඳහා ඒකකයක් නොමැත දැන් යාන්ත්‍ර වාසියට ඒකකයක් තිබුණෙත් නැහැ ප්‍රවේග අනුපාතයේ ඒකකයකුත් නැහැ ප්‍රවේග අනුපාතය සඳහා ඒකකයක් නොමැත හරිද ඊට පස්සේ වෙනකොට යන්න ප්‍රවේග අනුපාතය 6 යන්නෙන් අදහස් වන්නේ ප්‍රවේග අනුපාතය 6 යන්නෙන් අදහස් වන්නේ सरल यंत्रे मगिन कार्य किरीमेदी सरल यंत्रे मगिन कार्य किरीमेदी सरल यंत्रे मगिन कार्य किरीमेदी यदि आयासය භාරයෙන් 6න් එකක් වන බවයි. 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 හොඳයි. හරිද බෝ? දැන් බලන්න ඊළඟට අපි තව ගානක් හදමුද මේ වගේ නැත්නම් ඊළඟ කොටසට යමුද? පොඩ්ඩක් කියන්න බලන්න. තව එකක් හදමු. ලියා ගන්න ඊළඟ ප්‍රශ්නය. තව ප්‍රශ්නයක් ලියා ගන්න. ලිවර එක
ලීවර එක භාරයක් එසවීමේදී ලීවර එක භාරයක් එසවීමේදී භාරයේ අගය නිව්ටන් 200ක් වූ අතර භාරයේ අගය නිව්ටන් 200ක් වූ අතර එය සෙන්ටිමීටර් 10ක් චලිත විය. සෙන්ටිමීටර් 10ක් චලිත විය. යෙදූ ආයාසය නිව්ටන් 50ක් වන අතර යෙදූ ආයාසය නිව්ටන් 50ක් වන අතර ආයාසය සෙන්ටිමීටර් 40ක් චලිත විය. ආයාසය සෙන්ටිමීටර් 40ක් චලිත විය.